භාවනාවේදී ධ්‍යාන පිළිවෙලින් වැඩිය යුතුමද? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි වශයෙන් එම වැඩීම ප්‍රායෝගිකව දැනෙන්නේ කොහොමද? සිත සමාධිමත් වීම විතරමද? ඉන් එහාට දැනෙන්නේ කෙලෙසද? සමථ භාවනා නොමැතිව විදර්ශනාව නොවැඩේද? විදර්ශනා මානසිකාර්ය නොසෑහේද? ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා. අපි බලමු එකින් එක. බුදුරජාණන් වහන්සේ මේ ගැන මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා. පළවෙනි කාරණය ගත්තොත් ධ්‍යාන පිළිවෙලින් වැඩිය යුතුමද කියලා අහලා තියෙනවා. සිතේ සංසුන්කමක් ඇති කර ගැනීමට, සිතේ එකඟකමක් ඇති කර ගැනීමට, හිත නිදහසේ තබා ගැනීමට, සිතේ සැනසෙල්ලක් උදා කර ගැනීමට ඕනෑම විදිහක භාවනාවක් පුරුදු කරන්න, පුහුණු කරන්න පුළුවන්. තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් චිත්ත සමාධියක් වඩන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම මේ සංසාරයෙන් නිදහස් වෙන අදහස පෙරදරි කරගෙන. ඒ තමයි මේ දුක, සමුදය, නිරෝධය මාර්ගය කියන මේ සත්වයාගේ ජීවිත පැවැත්ම බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ හතරත් එක තියෙන එකක්. මේ හතර තමයි අවබෝධ කළ යුත්තේ. එතකොට මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන මේ සංසාරයෙන් නිදහස් වීමට තමයි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් භාවනාවක් කරන්නේ, කළ යුත්තේ. මොකද එහෙම නැතුව කොයි විදිහට හිත සංසුන් කළත් ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් එයාට එතනින් එහාට යමක් මේ ධර්මයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ සම්මා දිට්ඨිය මුල් කරගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණීමේ අදහසින් ලෞකික සම්මා දිට්ඨිය පිළි අරගෙන ලෞකික සම්මා දිට්ඨියේ පිහිටලා ඊට පස්සේ යා නිරන්තරයෙන් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. මොනවද හිත ආරක්ෂා කරගන්නේ? හිත නිතරම කිලුටු වෙන, කෙලෙසන දේවල් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවට තමයි නීවරණ කියලා කියන්නේ. එතකොට අපේ හිත හැම වෙලාවෙම ඇවිස්සිච්ච හිතක්. ඇහැට දකින්න අරමුණු ඔස්සේ හිත ගමන් කරනවා. කනට ඇහෙන අරමුණු ඔස්සේ හිත ගමන් කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත ගමන් කරනවා. කයට දැනෙන පහස ඔස්සේ, දිවට දැනෙන රස ඔස්සේ මේ ආදි වශයෙන් මේ ඉන්ද්‍රියන් පිනවමින් යන ජීවිතයක් තමයි. ඒ ජීවිතයකට තමයි අපි කැමති වෙලා තිබෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් මේ පංචකාමයට එක්ක හිත ගැවසෙනවා. පංචකාමයටමයි හිත කැමති. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක හිතට තියෙන බාධාවක්, කරදරයක්, මේ නිවන් මඟ අහුරන එකක්. ඒක නීවරණයක්. නීවරණයක් කියලා කියන්නේ මේ නිවන් මඟ වහනවා. ඉතින් පංචකාමයටම ගොදුරු වෙලා ඒවම හොයා ඉන්න කෙනෙකුට කාමයන්ගෙන් වෙන් වෙලා මානසික සුවයක් තියනවා කියන එක හිතන්නවත් පුළුවන් කමක් නැහැ. එතකොට ඒ කාමච්ඡන්දේ නීවරණයක්. හිත වහගෙන තිබෙන දෙයක්. ඊළඟට හිත නොයෙක් අරමුණු වලින් ඇවිස්සෙනවා, ද්වේෂයෙන් ඇවිස්සෙනවා. හැට පේන, කනට ඇහෙන මේ ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් වලින් ලැබෙන අරමුණු ඔස්සේ ද්වේෂයටපත් වෙනවා. ඒක හිතට කරදරයක්. නිවන් මඟ අහුරන එකක්. ඒක නීවරණයක්. ඒකට තමයි ව්‍යාපාද නීවරණය කිව්වේ. ඊළඟට හිතට තියෙන තවත් ප්‍රබල බාධාවක් තමයි තීන මිද්දය. ඒ කියන්නේ හැම වෙලෙම තියෙන්නේ වීරියක් එක්ක එන මානසික ස්වභාවයක් නෙමෙයි, කම්මැලිකම, අලසකම, නිදිමත, ඈනුම් ඇරීම, ඒ වගේම ඔය බත් මත වගේ හැම වෙලාවෙම මේ අලසකමට තමයි බර මේ හිත. ඒ වයින් හිත පීඩාවටපත් වෙලා නිවන් මාර්ගේ වැහිලා තියෙනවා. එතකොට ඒ තීන මිද්දේ, හිතේ හැකිලීම කියන මේ ගතිය නීවරණයක්. තීන මිද්ද නීවරණය. ඊළඟට මේ හිත නිතරම ඇවිස්සෙනවා, විසිරෙනවා. හරියට අලු ගොඩකට ගලකින් ගහුවා වගේ හිත නිරන්තරයෙන්ම ඇවිස්සෙනවා, ඒ වගේම විසිරෙනවා. එතකොට අතීතයේ අපේ අතින් වෙච්ච දේවල් ගැන අපි පසුතැවෙනවා.
ඊළඟට ඒ දේවල් සම්බන්ධයෙන් නිතරම සැකකුකුස් හිතට ඇති වෙනවා. අනාගතය සම්බන්ධයෙන්ුත් එබඳු සිතුවිලි පහළ වෙනවා. මේ විදිහට හැම වෙලෙම විසිරිච්ච හිතකින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒක හිතට ආවරණයක්, නිවන් මඟ වහන නීවරණයක්. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය කියලා කිව්වේ. ඊළඟට මේ බණ භාවනා කරන්න ගියාම මේක හරියාවිද නැද්ද? මේක මෙහෙම වෙන්න පුළුවන්ද? ඔය ආදී වශයෙන් නොඑක් විදිහට සැක කුකුස් ඇති වෙනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන පවා, ධර්මයේ ගැන පවා, එතකොට මේ මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවයි කියනවා වෙන්න පුළුවන් දෙයක්ද? තිරිසන් ලෝකේ මිනිස්සුෙකුට ගිහිල්ලා උපදින්න පුළුවන්ද? ඔය ආදී වශයෙන් හැම වෙලෙම මේ නිවන් මඟ ගැන සැක හිතනවා යාට. එතකොට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ නේද? දැන් සැකයක් කුකුසක් ඇති වෙච්ච තැන විශාල අර්බුදයක් හට ගන්නවා. මොකද්ද කරන්න කියන තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක හිත වහන ආවරණය කරන නීවරණයක්. ඒක තමයි විචිකිච්ඡා නීවරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට බලන්නකෝ මේ බැලුවාම මේවත් එක කොහොමද අපි හිතක් සංසුන් කරගන්නේ? එතකොට මේවා දුරු කිරීම සඳහා විශාල වෙහෙසක්, මහන්සියක්, වීරියක් ගන්න ඕනේ. එහෙම නැතුව මේවා ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. හොඳට සිහිය පිහිටුවා ගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට හොඳට ශ්‍රද්ධාව තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ සම්බන්ධයෙන්. එතකොට මේ සෑම නීවරණයක් පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ඒ නීවරණයට ප්‍රතිවිරුද්ධ දේ අපි පුරුදු කරන්න ඕන. ඒතර කාමච්ඡන්ද නීවරණය එනකොට හැම වෙලාවෙම සුභ ආරමුණු සිහි කර කර යන්නේ නැතුව ඒකට අසුභේ පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට ව්‍යාපාද නීවරණය එනකොට ද්වේෂයනේ. ඒකට ඒකට විරුද්ධව මෛත්‍රිය පාවිච්චි කරන්න වෙනවා. තීන මිද්දේ හිතේ ඒ හැකිලීම, එහෙම නැත්නම් නිදිමත, අලසකම, කම්මැලිකම එනකොට ඒකට ප්‍රතිවිරුද්ධ විදිහට අවශ්‍ය වීරිය උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ගමන ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. හිත විසිරෙනකොට, උද්ධච්ච කුක්කුච්චයට හිත යනකොට, හිත වික්ෂිප්ත වෙනකොට හිතේ සංසිඳීමක් තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ සංසිඳීමේ ස්වභාවය මතු කරලා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඊළඟට සැකකුකුස් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, මේ මාර්ගයේ වැඩිමෙන් ප්‍රයෝජනක් වේද නැද්ද කියන මේ සැකකුකුස් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකට අදාළ ධර්ම සාකච්ඡා කරන්න ඕන, කතා කරන්න ඕන, ශ්‍රද්ධාව දියුණු කර ගන්න ඕන, සංසාර බය ඇති කර ගන්නට ඕන. අන්න ඒ විදිහට ඒ විචිකිච්ඡාව දුරු කර ගැනීමට උත්සාහ කරන්න ඕන. ඊළඟට ක්‍රමානුකූලව භාවනා කරගෙන යනකොට තමන්ගේ හිතේ මේ නීවරණ ධර්ම යටපත් වෙනකොට තමන්ට සැකයක් නැහැ. පැහැදිලිව පේන්න ගන්නවා. දැන් මට මේ හිතේ සංසුන්කමක් හදාගන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ විදිහට නීවරණ ධර්ම තේරුම් අරගෙන ඒ නීවරණ ධර්ම ප්‍රහාණය කරන උපක්‍රම තේරුම් අරගෙන ඒ උපක්‍රම පාවිච්චි කරලා හිත සංසිඳනකොට තමන්ට වැටහෙන්න ඕන දැන් මේ ආපු ගමනේදී මේ විදිහටයි කලින් හිත තිබුණේ. දැන් මේ විදිහට මට යම් පමණකට මේවා මර්ධනය කරන්න, ප්‍රහාණය කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් මම තව තවත් උත්සාහ කරන්න ඕන කියලා ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕන, කල්පනා කරන්න ඕන. නැවත නැවතත් බණ භාවනා කරන්න ඕන. එතකොට Tamanටම තේරෙනවා අර හිතේ තිබිච්ච ගොරෝසු ගති අඩු වෙවි හිත සංසිඳෙන බව, හිත සමාහිත වෙන බව. ඒතකොට මෙන්න මේ විදිහට සංසිඳුණු හිතකින් තමයි ජීවිතයේ ඇත්තක් අපට හොයන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමාධිම් භික්කවේ භාවේත සමාහිතෝ යතහ භූතම් පජානාති. එතකොට සමාධිය වැඩෙන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විදර්ශනාවකට හිත යොමු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි අර මුලින්ම පටන් ගත්තේ මොකද්ද කියලා ආර්ය ශ්‍රාවකයා, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මේ මාර්ගය වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අදහසින්. එතකොට එයා සමාධියක් වඩන්නේ වෙනත් කෙනෙක් සමාධියක් වඩන විදිහට නෙමෙයි, සම්මා දිට්ඨිය පිහිටලා. ඒකයි අර මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ මේක විස්තර කරනවා. කතමෝච්ච භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ. එතකොට මහණෙනි, මොකද්ද මේ ආර්ය වූ සමාධිය කියන්නේ? හේතු සහිත, පරිස්කාර සහිත. ඒ කියන්නේ ඒකට තවත්
කොටස් එකතු වෙන්න ඕන. දැන් අපි කියන්නේ පිරිකර කියලා, පරිස්කාර කියලා කියන්නේ තවත් දේවල්නේ. දැන් ස්වාමීන් වහන්සේලා දානයක් සංඝ සතු කරනකොට කියන්නේ ඉමම් භික්ඛං සපරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං කියලා. ඒතර පිරිකර සහිත වූ මේ අට පිරිකර සහිත වූ දාන වස්තුව සංඝ සතු කොට පූජා කරනවා කියලා වචනයක් කියන්නේ. එතන කියන සපරික්ඛාර කියලා වචනයක්. අවශේෂ පරිස්කාර. ඒකට අවශේෂ දේවල් අට පිරිකරත් එක්ක තියෙන. අන්න ඒ වගේ මේ සමාධියටත් අවශ්‍යයි අවශේෂ දේවල්. ඒ මොනවද? අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ඒ නිසා මෙන්න මේවට කියනවා සමාධි පරික්ඛාර, සමාධි පරිස්කාර කියලා. ඒ දේශනාවේ සඳහන් වෙනවා සියතිහිදන් සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති. යාඛෝ භික්ඛවේ ඉමේහි සත්තහංගේහි චිත්තස්ස ඒකාග්‍රතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. මහණෙනි, මොනවද මේ සමාධියට අවශ්‍ය අනිත් දේවල්, උපනිශ්‍රේ වෙන දේවල්, හේතු වෙන දේවල්? සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය. එතකොට මෙන්න මේවා මූලික වෙලා මේ කාරණා සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගෙන අනිත් කාරණා ටික සම්පූර්ණ වෙගෙන එනකොට යාකෝ භික්ඛවේ මේහි සත්තහංගේ මේ කාරණා හතෙන් චිත්තස ඒකාග්‍රතා පරික්ඛතා. සිතේ ඇති වෙන එකඟ බවක්, හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. කොට සමාධියට අවශ්‍ය අවශේෂ කාරණා සහිතව එකතු වෙන ඒ කාරණාත් එක්ක එන හිතේ ඒකාග්‍රතාවය තමයි කියන සමාධිය කියලා කියන්නේ. එතකොට පැහැදිලිවම ආරෂ්ඨාංග මාර්ගය වැඩිීමේදී මාර්ගයේ තේරුම් අරගෙන හැබෑ ලෙසම සම්මාදිට්ඨිය පුරුදු කරමින් යනකොට ඔය කියන කාරණාත් එක්ක තමයි සම්මා සමාධිය ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව අපිට දැන් බොහෝ විට අපිට ඇහෙන සහ දැනෙන කියන දේවල් වලින් පෙන්නනවා බොහෝ දෙනෙක් භාවනා කරනවා නැත්තේ නෑ. සමාධියත් ඇති. සමාධියකුත් ඒගොල්ලෝ දියුණු කර ගන්නවා. නමුත් ඒක මේ ආර්ය වූ මේ සම්මාදිට්ඨියද නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන සම්මාදිට්ඨියද කියන එක ඉතින් ඒ අයම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතර මේ ආර්ය සමාධිය කියන්නේ ආර්ය සම්මා සමාධිය කියන්නේ ඔන්න ඔය විදිහට අර සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන ඒ කාරණා හතත් එක්ක එකතු වෙලා සත්තහංගේහි කිව්වනේ අංග හතකින් යුක්තව ඒකේ ආරක්ෂාව රැකවරණය ලැබමින් හරියට ප්‍රභූ පුද්ගලයෙකුට හතර වටින් ආරක්ෂාව තියෙනවා වගේ ක්‍රමානුකූලව පිළිවෙලින් මේ මාර්ගාංගත් එක්ක වැඩෙන සමාධියට තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සම්මා සමාධියක් මොකද ආරෂ්ඨාංග මාර්ගයෙන් අපිට පුරුදු කරන්න තියෙන්නේ භාවේ තබ්බං වැඩි යුතු මාර්ගයේ හැටියට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගය. ඒතර ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම තමයි නිවන් මාර්ග වැඩිම කියන්නේ. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදලා අපිට වෙන් කරලා පෙන්නලා තියෙන්නේ. ප්‍රඥා සහ සීලයෙන් එතකොට ඔය කියන කාරණා දෙකෙන් අනුග්‍රහ ලැබපු දේ තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව තමයි තව තවත් අපි දියුණු කරගත යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකම්. ඒතර ආරම්භයේදී සම්මාදිට්ඨිය කතා කරන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉස්සර වෙලා තේරුම් ගැනීමක් අවශ්‍ය කරනවා. ඊට අනුරූපව තමයි ඊට පස්සේ සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම කියනවා සකස් වෙන්නේ. මොකද පැහැදිලිවම Tamanට අනතුරක් තියෙනවා කියලා තේරෙනකොට ඒ අනතුර මගහැරලා අපි යනවනේ. එහෙමනම් මේ සංසාරික ජීවිතය පිළිබඳ අපිට යම් වැටහීමක් මූලිකව තියෙන්න ඕන. ඒකත් එක්ක තමයි මේ වැඩේ නොකළ යුත්තේ. සීලයක් වුණත් අපි රකින්න ඕන අන්න ඒ විදිහට. ඉස්සෙල්ලා අපි ශ්‍රද්ධාවෙන් සීල් රකින්නවා. ඊට පස්සේ කරුණාකාරණා තේරුම් යනකොට මේ සීල් රකින්නේ කවුරුවත් කියන නිසා නෙමෙයි. පැහැදිලිවම Tamanට යම් අවබෝධයක් ඇතිව මේක නොකළ යුතුයි. නොකළ යුත්තේ මොකද? එහෙම කළොත් එහෙම මේ තුල සිද්ධ වෙන අනතුර යාට තේරෙනවා. ඒ නිසා නුවණ වැඩෙන්න එයාගේ නුවණ විසින්ම ප්‍රඥාව විසින්ම
එයාට පෙන්නනවා මේ සිහියෙන් එයාට පෙන්නනවා මේක අකුසල් මේක කුසල් මේක නොවැඩිය යුතුයි මේක වැඩිය යුතුයි ඔය ආදී වශයෙන් මේ මාර්ගය පිළිබඳ Tamanටම අවබෝධයක් එන්න ඕන. එතකොට ඒ ඉලක්කයේ තේරුම් අරන් යන ගමනක් බවට මේකපත් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රයේ විශාඛ කියන උපාසක මහත්මයා ධම්මදින්නා රහත් මේනින් වහන්සේගෙන් අහනවනේ මේ සම්බන්ධයෙන් කතමෝ පනායියේ සමාධි ආර්යාවෙනි සමාධිය කියන්නේ මොකද්ද? කතමේ ධම්මා සමාධි නිමිත්තා. ඒතර සමාධියට හේතු වෙන සමාධියක් ඇති කරගන්න කොමක්ද නිමිත්ත වෙන්නේ? කතමේ ධම්මා සමාධි පරික්ඛාරා. ඒතර සමාධි පරිස්කාර කියන්නේ මොනවද? සමාධියට හේතු වෙන අනිත් කාරණා. කතමා සමාධි භාවනා. ඒතර සමාධි භාවනාව කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්න කීපයක් අහනවා. ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා. යාඛෝ ආවසෝ විසාඛ චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි. විසාඛ මේ හිතේ යම් එකඟ බවක් ඇති වෙනවද? ඒකට තමයි කියනවා සමාධිය කියන්නේ. චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා. එතකොට සමාධිය වැඩිවීමට හේතු වෙන්නේ සමාධියට උපකාරක වන දේ තමයි සමාධියක් ගොඩනගා ගැනීමට සතර සතිපට්ඨානයේ හිත හැසිරවීම. චත්තාරෝ සම්මප්පදාන සමාධි පරික්ඛාරා. ඒතර සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා අපි කතා කරන්නේ නිතරම. ඒ තමයි සමාධියට හේතු වෙන අනිත් දේ. ඒ කියන්නේ දැන් අපේ හිතේ අකුසලයක් පහළ වෙලා තියෙනවා නම් ඒ අකුසලය දුරු කරන්න දැඩි වීරියක් ගන්න ඕන. ඊළඟට නෝපන්නා වූ අකුසලයක් උපදිනවා නම් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න ඕන, වීරිය කරන්න ඕන. ඊළඟට නෝපන්නා වූ කුසල් බාන භාවනා කිරීම ආදී වශයෙන් අපේ හිත සකස් කිරීම ආදී වශයෙන් අපි ඒ බඳු කුසලයක්, ඒ බඳු යහපත් පැත්තක් පුරුදු කළා නැත්නම් ඒක පුරුදු කරන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට උපන්නා වූ කුසල් ඒ වගේ අපි සමාධියක් ගොඩනගාගෙන හිතේ දියුණුවක් ඇති කරගෙන තියෙනවා නම් ඒව රැකගෙන තව තවත් ඒවා වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒත් මෙන්න මේවායින් යුක්තව තමයි සමාධියක් හිතේ ගොඩනගන්නේ. යා තේසංගේව ධම්මානං ආසේවනා භාවනා බහුලී කම්මං අයං එත්ත සමාධි භාවනාති. එතකොට මේවා මේ මාර්ගය ඔය කියපු කාරණා නිතර නිතර සේවනය කිරීමෙන්, අසුරු කිරීමෙන්, නිතර නිතර වැඩිවීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් මෙන්න මේකෙත් තමයි කියනවා සමාධි භාවනාව කියලා කියන්නේ. ඒ තුල සමාධියක් ඇති වෙනවා, හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මෙන්න මේකටයි කියනවා සමාධි භාවනාව කියලා කියන්නේ. පිළිවෙලින් ධ්‍යාන වැඩි යුතුද කියලා තව ප්‍රශ්නයක් තිබ්බනේ. ඉතින් අපිට නොහැකි වුණාට හිතේ ස්වභාවය ක්‍රමානුකූලව පිළිවෙලින් නිරුද්ධ කිරීමක් නේ දේශනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී උන්වහන්සේ පිළිවෙලින් ඒ හිත නිරුද්ධ කරපු හැටි ඒ දේශනාවල සඳහන් වෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත ගැන සඳහන් වෙනවා. ඒතර සඳහන් වෙනවා අතකෝ භගවා පඨමං ඥානං සමාපජ්ජි. අනිසරේලාම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානයට සමවැදුණා. පඨම ඥානා උට්ඨිත්වා ප්‍රථම ධානයෙන් නැගී හිටලා ဒုတိ ය ඥානං සමාපජ්ජි දෙවෙනි ධානයට සමවැදුණා. ဒုတိ ය ඥානා උට්ඨිත්වා දෙවෙනි ධානයෙන් තතිය ඥානං සමාපජ්ජි තුන්වෙනි ධානයට සමවැදුණා. තතිය ඥානා උට්ඨිත්වා තුන්වෙනි ධානයෙන් නැගී ඉඳලා චතුත්ථ ඥානං සමාපජ්ජි හතරවෙනි ධානයට සමවැදුණා. චතුත්ථ ඥානා උට්ඨිත්වා හතරවෙනි ධානයෙන් නැගී හිටලා ආකාසානංචායතන සමාපජ්ජි ආකාසානංචායතන ධානයට සමවැදුණා. ආකාසානංචායතන සමාපත්තිය උට්ඨිත්වා විඥානංචායතන සමාපජ්ජි ආකාසානංචායතන සමාපත්තියෙන් නැගී ඉඳලා විඥානංචායතන සමාපත්තියට සමවැදුණා. විඥානංචායතන සමාපත්තිය උට්ඨිත්වා විඥානංචායතන සමාපත්තියෙන් නැගී ඉඳලා ආකින්චඤ්ඤායතන සමාපජ්ජි ආකින්චඤ්ඤායතන සමාධියට සමවැදුණා. ආකින්චඤ්ඤායතන සමාපත්තිය උට්ඨිත්වා ආකින්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී ඉඳලා නේව සංඥානා සංඥායතන සමාපත්තියට සමවැදුණා. නේව සංඥානා සංඥායතන සමාපත්තිය උට්ඨිත්වා නේව සංඥානා සංඥායතන සමාපත්තියෙන් නැගී ඉඳලා සංඥා වේදිත නිරෝධයට සමවැදුණා.
මේ විදිහට පිළිවෙලින් ඒ හැම ධානයකටම සමවැදුණා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සංඥා වේදිත නිරෝධයට සමවැදිච්ච අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා අතකෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතද වෝච පරිනිබ්බුතෝ භන්තේ අනුරුද්ධ භගවාති අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවද කියලා ඇහැව්වා. මොකද සංඥා වේදිත නිරෝධය සමාපත්තියට සමවැදුනහම කෙනෙකුට හොයාගන්න බෑ ඉන්න පුද්ගලයා මරුණා වගේ තමයි පේන්නේ. ඒ නිසා පිරිනුවම් පෑවද කියලා ඇහැව්වා. අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා නාවසෝ ආනන්ද භගවා පරිනිබ්බුතෝ ආනන්ද භාග්‍යවතුන් වහන්සේ තාම පිරිනිවුන්නේ නැහැ. සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ සංඥා වේදිත නිරෝධයටයි සමවැදුනේ. කියන්නේ මේ සංඥාවත් වේදනාවත් දෙකම නිරුද්ධ කරන සමාපත්තියක්. ඒව දැනෙන්නේ නැති මට්ටමට හිතපත් කරලා තියෙනවා. ඊට පස්සේ අතකෝ භගවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උට්ඨේත්වා. දැන් මේ අනුපිළිවෙලින් ඉහළට ගිහිල්ලා ඒ සමාපත්තියට ආපස්සට එනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගීන නේව සංඥානා සංඥාතන සමාපත්තියට සමවදිනවා. නේව සංඥානා සංඥාතන සමාපත්තියෙන් නැගී ඉඳලා ආකින්චඤ්ඤාතන සමාපත්තියට සමවදිනවා. ආකින්චඤ්ඤාතන සමාපත්තියෙන් නැගී ඉඳලා විඥානංචාතන සමාපත්තියට සමවදිනවා. විඥානංචාතන සමාපත්තියෙන් නැගී ඉඳලා ආකාසානංචාතන සමාපත්තියට සමවදිනවා. ආකාසානංචාතන සමාපත්තියෙන් නැගී ඉඳලා හතරවෙනි ධ්‍යානයට සමවදිනවා. හතරවෙනි ධ්‍යානයෙන් නැගී ඉඳලා තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා. තුන්වෙනි ධ්‍යානයෙන් නැගී ඉඳලා දෙවෙනි ධ්‍යානයට සමවදිනවා. දෙවෙනි ධ්‍යානයෙන් නැගී ඉඳලා ප්‍රථම ධ්‍යානයට සමවදිනවා. ආපහු පඨම ධ්‍යානා උට්ඨේත්වා ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ဒုတိ ය ධ්‍යාන සමාපජ්ජී දෙවෙනි ධ්‍යානයට සමවදිනවා. ဒုတိ ය ධ්‍යානා උට්ඨේත්වා දෙවෙනි ධ්‍යානයෙන් නැගී ඉඳලා තතිය ධ්‍යාන සමාපජ්ජී තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. තතිය ධ්‍යානා උට්ඨේත්වා තුන්වෙනි ධ්‍යානයෙන් නැගී ඉඳලා චතුර්ථ ධ්‍යාන සමාපජ්ජී හතරවෙනි ධ්‍යානයට සමවදිනවා. චතුර්ථ ධ්‍යානා උට්ඨහිත්වා සමනන්තරා භගවා පරිනිබ්බායි. හතරවෙනි ධ්‍යානයේදී තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පෑවයි කියලා සඳහන් වෙන්නේ. හතරවෙනි ධ්‍යානය කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නැති ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ කරපු සමාධියක්. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ මුළුමනින්ම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාන්නේ. පහනක් නිවී ගියාසේ නිවී ගියා කියන්නේ මෙන්න මේ தത്വයට තමයි. රතන සූත්‍රයේ තියෙන නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ කියලා පහනක් නිවුණා වගේ. ඉතින් මෙච්චර කාලයක් තිබිච්ච තෙවැටි තෙල් මේ සියල්ලක්ම අවසන් වුණා. අවසානයේ මේ විදිහට මේ හිත නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධ වුණා. ඒතර පහනක් නිවුණා වගේ උපමාවක් කියන්නේ මොකද? පහනක් නිවුණාම නිවිලා කොහෙටද ගියේ කියලා කතා කරන්න බෑ. ඒ ආලෝකයක් තිබුණා ආලෝකය නිවුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ ගියපු දිහාවක් ගැන කතා කරන්න බෑ. ඒ පවතින අවශ්‍ය හේතු තිබුණා. ඒ හේතුන් නැතිවීමෙන් ප්‍රතිඵලය නැති වුණා. මෙන්න මේක තමයි සිද්ධ වුනේ. ඒකට මේකෙන් මම පෙන්නුවේ අනුපුබ්බ නිරෝධය. මේ ක්‍රමානුකූලවයි මේ හිත නිදහස් කරන්න තියෙන්නේ. ඒකයි මේ දේශනාවල මේ විදිහට සඳහන් වෙන්නේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පාතික වර්ගයේ දීඝනිකාය සූත්‍රයක සඳහන් කරනවා මේ සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට ওই කාරණා ටික. නව අනුපුබ්බ නිරෝධා ක්‍රමානුකූලව හිත නිරුද්ධ කිරීම පිළිබඳ පිළිවෙල. ඒකේ උන්වහන්සේ පැහැදිලි කරනවා පඨමං ඥානං සමාපන්නස්ස කාම සංඥා නිරුද්ධා හොಂತಿ. ඒතර කාමයන්ගෙන් නිරුද්ධ වුණාට පස්සේ තමයි ප්‍රථම ධානයටපත් වෙන්න තියෙන්නේ. පඨමං ඥානං සමාපන්නස්ස ප්‍රථම ධානයට සමවැදුණු කෙනාට කාමයේ සම්බන්ධ සිතුවිලි නැහැ. ඒක නේද කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඒකට පළවෙනි ධ්‍යානයට සමවැදුනහම කාම සංඥා නිරුද්ධ වෙලා යනවා. ဒုတိ ය ඥානං සමාපන්නස්ස දෙවෙනි ධ්‍යානයට සමවැදුනහම විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙලා යනවා. විතක්ක ਵਿਚාරා නිරුද්ධා හොಂತಿ. තතිය ඥානං සමාපන්නස්ස තුන්වෙනි ධ්‍යානයට සමවැදුනහම ප්‍රීති නිරුද්ධා හොಂತಿ. ප්‍රීතිය කියන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. චතුත්ථ ඥානං සමාපන්නස්ස ආස්වාස ප්‍රස්වාස නිරුද්ධා. එතකොට හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රස්වාස දෙකක් නැහැ. එවැනි කාය සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට කාය සංඛාර මුළුමනින්ම සංසිඳන සමාධියක් තමයි හතරවෙනි ධ්‍යානය කියලා කියන්නේ. ඊළඟට කියනවා
ආකාසානංචායතන සමාපන්න ආකාසානංචායතනං සමාපන්නස්ස රූප සංඥා නිරුද්ධා වුන්ති. රූප පිළිබඳව තියෙන සංඥාව නිරුද්ධ වෙලා යනවා ආකාසානංචායතන සමාපත්තියට සමවැදුනාම. විඥානංචායතනං සමාපන්නස්ස ආකාසානංචායතන සංඥා නිරුද්ධා. එතකොට විඥානංචායතනයට සමවැදුනහම ආකාසානංචායතන සංඥාව නිරුද්ධයි. ඒක ඉවරයි. ආකින්චඤ්ඤායතනං සමාපන්නස්ස ආකින්චඤ්ඤායතන කියන අරූප සමාපත්තියට සමවැදුනහම විඥානංචායතනයේ පිළිබඳ විච සංඥාව නිරුද්ධයි. ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතනයට සමවැදුනහම ආකින්චඤ්ඤායතනයේ පිළිබඳ විච සංඥාව නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා. ඊළඟට සංඥා වේදිත නිරෝධං සමාපන්නස්ස සංඥාවත් වේදනාවත් කියන මේ හැඳිනීම සහ විඳීම කියන මේ දෙකම නිරුද්ධ කළාම සංඥාච වේදනාච නිරුද්ධා වුන්ති. සංඥා වේදිත නිරෝධ සමාපත්තියේදී සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ. ඉමේ නව ධම්මා සච්චිකාතබ්බා කියලා ඒ සූත්‍රය සඳහන් කරනවා. මේ කාරණා 9 සාක්ෂාත් කළ යුතුයි කියලා. දැන් ඔය මම පෙන්නුවේ මේ හිතක් ක්‍රමානුකූලව නිරුද්ධ වෙන විදිහක් තියෙනවා. ඒකට අදාළව තමයි මේ සමාපatti ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි එක එක්කෙනාගේ නුවණේ මට්ටමේ හැටියට ප්‍රඥාවේ හැටියට මේ ධර්මයේ විවිධ විදිහට තේරුම් අරගත්තු ආකාරය බොහෝ සූත්‍ර දේශනාවල පේන්නක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම ධ්‍යාන සමාපatti වලට සමවැදිය යුතුයි කියලාමත් නැහැ. සමහර කාරණා බැලුවාම පේනවා එහෙම නැතුවත් මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරපු අය ගැන දේශනාවල සඳහන් වෙනවා. අපි ඊළඟට බලමු ඒ කාරණේ කොහොමද කියලා. ඒ පළවෙනි දේශනාවෙන් අපි බුද්ධ දේශනා අනුසාරයෙන් පැහැදිලි කළේ ආරෂ්ඨාංගික මාර්ගය වැඩිම තුල ගොඩනැගෙන සම්මා සමාධිය සහ ක්‍රමානුකූලව මේ හිත නිරුද්ධ කිරීමක් ගැනයි ඒවායේ සඳහන් වෙන්නේ කියන කාරණේ. එතකොට පිළිවෙලින් තමයි හිත නිදහස් වෙන්නේ. ඊළඟට අහලා තිබුණානේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වශයෙන්ම වැඩිම ප්‍රායෝගිකව දැනෙන්නේ කොහොමද කියලා. එතන සිදුවෙන්නේ සිත සමාධිමත් වීම විතරද කියලා. ඉතින් ඒක ඉතින් පළවෙනි ධ්‍යානය කියලා කිව්වහම Tamanටනේ දැනෙන්න ඕන. මේක තියෙන විස්තරයේ ධ්‍යානයක ස්වභාවය. කොහොමද පළවෙනි ධ්‍යානය ගැන කියනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ ධ්‍යානය Tamanට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද එතන කාමේ නෑ, පංචකාමේ හිත රැඳෙන්නේ නෑ එතන. විවිච්ඡේව කාමේහි කාමයෙන් හිත නිදහස් වෙලා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි. එතකොට නීවරණයන්ටත් හිත යන්නේ නෑ, හිත ඒකිනුත් නිදහස් වෙලා. ඊළඟට විවිච්ඡේව කාමේහි විවිච්ඡේ අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං. එතකොට අපි අර හිතින් කරන කතාවක් තියෙනනේ විතක්ක ਵਿਚාර කියලා. අපි යමක් හිතලා තමයි කතා කරන්නේ. ඒක හිතින් හිතනෝනේ, අපි හිතලා මේ විදිහට කියන්න ඕනේ කියලා. ඒකට තමයි විතක්ක ਵਿਚාර කියලා. ඒ කල්පනා කරනවා හිතෙන්. එතකොට දැන් මෙතනදී මේ ධ්‍යානය තුල මේ සඳහන් වෙන විදිහට තියෙන්නේ ධ්‍යානයට අදාළ දේ පමණයි විතර්කය. සවිතක්කං සවිචාරං. විතක්ක ਵਿਚාර සහිතයි කියලා කියන්නේ භාවනා අරමුණ සිහි කරනවා. ඒ සම්බන්ධ විතක්ක ਵਿਚාර තියෙනවා. අනේ ඒ නිසා බාහිරට හිත යන්නේ නැති නිසා
ගොරෝසු කාම අරමුණු වලින් හිත නිදහස් වෙලා තියෙන නිසා ගොරෝසු අකුසල නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් වෙලා තියෙන නිසා තියෙනවා සවිතක්ක සවිචාරං විවේකජං. නිසා ඒ කෙලෙස් වලින් නිදහස් වීමේ විවේකයක් මනසට දැනෙනවා. ඒ අකුසල වලින් නිදහස් වීමේ විවේකයේ මනසට දැනෙනවා. විවේකජං කිව්වේ ඒකයි. විවේකයෙන් උපන් විවේකජං පීති සුඛං. එයාට ලොකු ප්‍රීතියක් සැපයක් දැනෙනවා එතන. ඒක මේ පංචකාමයේ මුල් කරගත්තු ප්‍රීතියක් සැපයක් නෙමෙයි. මානසික සුවය මුල් කරගෙන ඇති වෙච්ච ප්‍රීතියක් සහ සැපයක්. මෙන්න මේ ටික තමයි තියෙන්නේ ප්‍රථම ධානය කියන ඒ මට්ටම තුල. ඒ ධානය තුල. ඒතකොට දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාරාණං වූපසම. ඒතකොට විතක්ක ਵਿਚාර කරන ස්වභාවය සංසිඳිලා යනවා. දැන් කෙනෙකුට හිතා ගන්නවක්වත් බෑනේ. එහෙම හිතින් හිතන්නේ නැති නැත්නම් මනසින් කතා නොකරන ස්වභාවයක් ඒ විතක්ක ਵਿਚාර නැති ස්වභාවයක් මේ මනසේ හදා ගන්න පුළුවන් කියන මේ කාරණේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ. මොකද අපි ඉන්නේ හැම වෙලාවෙම ගොරෝසු අරමුණු හිතා. ඒ නිසා එබඳු තත්වයක් නැති ස්වභාවයක් හිතන්න බෑ කෙනෙකුට. නමුත් දෙවෙනි ධානය ගැන කියනවා විතක්ක ਵਿਚාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරාමි. එතකොට මේ විතක්ක ਵਿਚාර ඒ භාවනා අරමුණ සිහි කරමින් ඉන්න ස්වභාවයත් වූපසමා සංසිඳෙනවා. හිත ඇතුළත විශාල පැහැදීමක් බොහොම ප්‍රසන්න බවක් තියෙනවා. අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං සිතේ පුදුම එකඟ බවක් තියෙනවා. අවිතක්කං අවිචාරං. දැන් පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර සහිතවයි සමාධියක් හටගන්නේ. මෙතන ඒ විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත්තු ප්‍රීතියක් තියෙනවා. සමාධිජම් පීති සුඛං. කලින් එක විවේකජම් පීති සුඛං. අර බාහිර කෙලෙස් වලින් නිදහස් වීමේ සැපය. දැන් මෙතන මේ සමාධියෙන් හටගත්තු ප්‍රීතිය සහ සැපය තියෙනවා. ආංගේ සැපය තියෙන දෙවෙනි ධානයට පැමිණලා වාසය කරනවායි කියලා දෙවෙනි ධානය ගැන විස්තර කරනවා. එතකොට තුන්වෙනි ධානයේදී කියනවා පීතියාච විරාගා. ඒතර ප්‍රීතියට ඇලෙන්නෙත් නැහැ. ප්‍රීතියත් හිතින් අයින් කළා හිතින් මකලා දානවා. උපේක්ඛකෝච විහෙරාන්ති. උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. සිහිය සහ කල්පනුවණ තියෙන හොඳට සතෝච සම්පජානෝ. සුඛංච කායේන පටිසංවේදී. කයට ලොකු සැහැල්ලුවක් පහසුවක් තියෙනවා සැපයක් තියෙනවා. ඒතර මෙන්න මේකට තමයි කියන්නේ තුන්වෙනි ධානය කියලා. එතකොට අහලා තිබුණේ ප්‍රායෝගිකව දැනෙන්නේ කොහොමද කියන සිතේ සමාධිමත් ස්වභාවය. ඒකට ඕක තමයි දැනෙන ස්වභාවය. ඒ විදිහ තමයි දැනෙන්නේ. මොකද හේතුව ඒ ධ්‍යාන පිළිබඳව ඒ Tamanට අවබෝධයක් එනවා. ඒක තමයි මේකට විශාල නුවණක් ඕන, ධර්මඥානයක් ඕන, තේරුම් අරන් තියෙන්න ඕන, කරන්න මොකද්ද කියලා දැනගෙන කරන්න ඕන. විශාල නුවණක් එක්ක යන ගමනක් මේක. ඒකට අනිවාර්යයෙන්ම මේවා අපිට නොදැනී වෙන දේවල් නෙමෙයි. හොඳට මේ හැම කාරණයක්ම Tamanට තේරෙන්න ඕන. අපි මුල් දේශනාවේදී සඳහන් කළානේ දැන් අපි මේ විදිහට මේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණාට එක එක්කෙනාගේ ස්වභාවය කියන්නේ විශේෂයෙන් ප්‍රඥාව පිළිබඳව තමන් සංසාරේ බණ භාවනා කරලා තියෙන විදිහ ඊළඟට වර්තමානයේ තුල තමන් හිත හසුරවන විදිහ මේ ආදී වශයෙන් ඒ සාංශාරික පැවැත්මෙන් එන දේවලුත් මේකට බලපානවා. ඒ නිසා තමයි අර වචනය දෙකක් කියනකොට බාහිය දාරු චීරිය වගේ ස්වාමීන් වහන්සේ නමකට රහත් වෙන්න හම්බුනේ. ඒකට ඒ රහත් උනේ නිකන් නෙමෙයි මේ කාලය තුල පොඩි සුළු වෙලාවක් තුල නීවරණ ධර්ම හේතෙන් යටපත් වෙලා හොඳට විදර්ශනා මානසිකාරයක් මතු වුණා. එහෙම නැතුව එකපාරටම යමක් තේරුණා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අර විදිහට කියනකොටම ඉතින් මහා නුවණක් තිබිච්ච අය සංසාරේ භාවනා කරපු අය ඒතර බුදු කෙනෙක් මුණ ගැහෙන්න ඒ බණ භාවනා ගැන අහගන්න ලොකු පිනක් තිබිලා තියෙනවා. මේ සියල්ලම එකතු වුණා කියපු ගමන්ම වචනෙන් දෙකෙන් තේරුම් ගත්තා. ඉතින් මෙන්න මේක තමයි ඒකට හේතුව. එතකොට මේ කාරණා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා මම කිව්වේ බුදු දේශනාවේ ඒක සඳහන් වෙනවා. සමහර කෙනෙක් ප්‍රථම ධානයේ විතරක් උපදවාගෙන අරහත්ත්වයට දක්වා යන්න පුළුවන් කියලා තියෙනවා සමහර කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පඨමම් පාහම් භික්කවේ ඥානං නිස්සාය ආසවානං khයං වදාමි. එතකොට මම පැහැදිලි කරනවා මහණෙනි ප්‍රථම ධානයේ අසුරු කරගෙනත් කෙනෙකුට ආසවක්ඛය කරා යන්න පුළුවන්. කෙලෙස් නැති කරන පැත්තට හිත ගෙනියන්න පුළුවන්කම තියෙනවා.
කොහොමද? ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න මහණෙනි මේ විදියට භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධානයට පැමිණලා වාසය කරනවා. අන්නේ ප්‍රථම ධානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය විදර්ශනා කරනවා ඒ තැනත්තා. සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. ඔය ධානයක් කියලා කියන්නේ මේ ගොරෝසු මට්ටමින් තියෙන පංච පාදානස්කන්ධය වගේ මේ මනසෙන් සකස් කරගත්තු සියුම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධ. මොකද පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් හැටියටනේ. අපි මේ මම කියලා කියන්නේ මගේ කියලා කියන්නේ මේ හැම දෙයක්ම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච පාදානස්කන්ධයට. එතකොට අන්නේ පංච පාදානස්කන්ධය ධානය තුල සකස් වෙන රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ පහ එයා විදර්ශනා කරනවා. ඒ ප්‍රථම ධානයටපත් වෙච්ච කෙනා. තේ ධම්මේ ඒ කියන රූපය වේදනාව සංඥාව සංස්කාර විඥානේ අනිච්චතු අනිත්‍ය වශයෙන් බලනවා. මේක මේ පටිච්ච සමුප්පන්නව සකස් වෙන දෙයක්. දුක්ඛතු ඒ නිසා මේක දුකටයි දෙයක්. රෝගතු මේක මහා ලෙඩක්. ගණ්ඩතු ලී සරව ගලන ගෙඩියක් වගේ කල්පනා කරනවා. සල්ලතු මේක ඇඟේ ඇනිච්ච උලක් වගේ එකක්. අඝතු මහා දුකක් පීඩාවක්. ආබාධතු මේක ලෙඩක් රෝගයක්. පරතු මේක අනුන්ට අයිති දෙයක්. පලෝකතු කැඩෙන බිඳෙන දෙයක්. ශුන්‍යතු ආත්මීය වශයෙන් හිස් දෙයක්. මේක ස්ථිර වශයෙන් කෙනෙක් කියලා ගන්න දෙයක් නෑ. අනත්තතු කියන්නේත් ඒකමයි. ආත්ම වශයෙන් කියන්නේ කෙනෙක් ඉන්නවා කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට මේ 11 ආකාරයට විදර්ශනා කරනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ සමනුපස්සතෝ. මොකද මේ විදර්ශනාව. ඒකට ඒ විදිහට ඒ රූප ධානයේ තුල තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් ඒ සකස් වෙනකොට ඒක විදර්ශනා කරනවා. ඒකට ධානයේ තුල මම ඉඳගෙන මම ධාන විදර්ශනා කරනවා නෙමෙයි. මම කියලා කියන්නේ මේ ටිකට තමයි. මගේ කියලා කියන්නේ ඔය කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට තමයි. ඒතකොට මේක මේ පටිච්ච සමුප්පන්නව සකස් වෙන දෙයක්. ඒ වගේම මේවා අර කියපු 11 ආකාරයේ මහා දුක් ගොඩක් මේක කියලා අවබෝධ කරගන්නවා. ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට මේ පැවැත්ම මේක තුල සකස් වෙන මේ පැවැත්ම දුකක් හැටියට තේරුම් ගන්නවා. ඒ නිසා යා සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපේති. සිත එකෙන් අනිත් පැත්තට හරවා ගන්නවා. ඊට පස්සේ එහෙම හරවාගෙන අමතාය ධාතුයා චිත්තං උපසංහරති. මේවායේ මුළුමනින්ම නිදහස් වීම කෙරෙහි. ඒ කියන්නේ මේ සියල්ලම වෙනස් වෙන දේවල් කියලා පූර්ණ අවබෝධයක් ආවට පස්සේ වෙනස් වෙලා තියෙන මේ සංස්කාරයන්ගේ හැබෑම සංසිඳීම ඊ타ත්ම යහපත් දෙයක් ප්‍රණීත දෙයක් කියලා ඒ හිතට වැටහෙනවා. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. එහෙමනම් මේවා අල්ලාගෙන මේවා පෝෂණය කිරීම දුකක්. මේවායින් නිදහස් වීම සැපක් කියන ඒ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ තියෙන වැදගත්කම කෙරෙහි හිත යොමු කරනවා. අන්න එතන ඉඳලා සෝ තත්ථටිතෝ ආසවානං khයං පාපුනාති ප්‍රථම ධානයේට තුල තියෙන ඒ කාරණා විදර්ශනා කරලා ආසවක්ඛේ ඥානය ලැබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. යම් විදිහකින් නොචේ ආසවානං khයං පාපුනාති එහෙම ආශ්‍රයක් ක්ෂය කරන්න බැරි වුණා නම් ඒ ආශ්‍රව තේනේව ධම්ම රාගයන. දැන් ඒ වඩන විදර්ශනාවට ඒ කැමැත්තක් තියෙනවනේ. ධම්ම රාගය කියන්නේ ඒක. කාය ධම්ම නන්දියා. ඒ විදර්ශනා වැඩිම තුල යාගේ සතුටක් තියෙනවා. ඒ නිසා යාට ඒකට තියෙන බැඳීම නිසා ඒක අතහැරින්නේ නැති නිසා පංචන්නං ඕරම් භාගයානං සංයෝජනානං පරික්ඛයා ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය කරලා ඕපපාතිකව උපදිනවා භක්ම ලෝකවල.
පරිනිබ්බායි තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා නැවත ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ. එතකොට පළවෙනි ධ්‍යානයේ ඉඳලත් ඒ නුවණ තියෙන කෙනාට පළවෙනි ධ්‍යානයේ විදර්ශනා කරගෙනත් අරහත්ත්වය කරා යන්න පුළුවන් බව මේ දේශනාවෙන් පේනවා. ඒ වගේ දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයෙන් මේ කොයි කෙනෙකුත් පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි මම සඳහන් කළේ එක එක්කෙනාගේ ඥාන මට්ටම් අනුව තමන්ට හිතන්න පුළුවන් විදිය අනුව ප්‍රඥාව අනුව සංසාරෙන් ගෙන ආපු ඒ පුණ්‍ය ශක්තිය අනුව එක එක්කෙනාට එක එක විදිහයි මේ ක්‍රමය. සමහර තැනකදී බුදුරජාණන් වහන්සේ සමහරුන්ට සාමුක්කාංශික දේශනාව කරන තැන්වලදී ඒ කියන්නේ ක්‍රමානුකූලව පිළිවෙලින් දාන කතාව, සීල කතාව, ස්වර්ගයේ ඉපදීම ගැන කතාව, ඒ වගේම මේ කාමයන්ගේ ආදීනව, ඒවා කෙලෙසෙන හැටි, මේක අතහැරීමෙන් තියෙන සුවය, නික්ඛම්මේ ආනිසංසය මේවා කියනකොට සිත කෙනෙකුගේ සිත නිවනට නැඹුරු වෙන විදිහක් තියෙනවා නීවරණ ධර්මයටපත් වෙලා. අන්නේ වෙලාවට කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං මෙන්න මේ වගේ අවස්ථාවල තමයි බුදුරජාණන් වහන්සේ බණ කියනකොට මාර්ගඵල ලැබුවා කියන්නේ. කල්ල චිත්තං ඒකට සුදුසු විදිහට හිත සකස් වෙනවා. මුදු චිත්තං හිත නීවරණ ධර්ම වලින් මේ යටපත් වෙලා නීවරණ ධර්ම නැති වෙලා සිත මෘදු බවටපත් වෙනවා. විනීවරණ චිත්තං සිතේ තියෙන නීවරණ ධර්ම මුළුමන යටපත් වෙනවා. උදග්ග චිත්තං පසන්න චිත්තං හිත ප්‍රමෝදයටපත් වෙනවා. ධර්ම ප්‍රීතියක් හිතට ඇති වෙනවා. ධම් ප්‍රසන්න බවක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරනවා දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. අන්න ඒ වෙලාවේදී ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරන්නේ නීවරණ ධර්ම වලින් විනිර්මුක්ත වෙච්ච නීවරණ ධර්ම නැති සංසිඳුණු සාන්ත හිතක් තියෙන කෙනෙකුට. ඒ නිසා තමයි පොඩි දෙයක් කිව්වම් කියන වෙලාවට මාර්ගඵල ලැබුවයි කියලා ඔය දේශනාවල සඳහන් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ සමාධියක් නැතුව ඒ වගේ හිතේ සංසිඳීමක් නැතුව ධර්මය අවබෝධ කළා නෙමෙයි. ඒ එතනට මනසපත් වෙනවා. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒකට ගැළපෙන විදිහට චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කළාම ඒ අය අර යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ හේතුඵල ධාමෙන් හට ගන්නා වූ යමක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන්දී යුක්තයි කියන මේ ධම්මස්ස පහල කර ගන්නවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. ඒ යංකින්ච සමුදය ධම්මං කියන්නේ මේ මොනවද හටගන්නේ? මේ පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. ඒකට හටගන්න පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පන්නව හටගන්න එකක්. මේකට මේ මම කියලා කියන එක බොරුවක්, මේක වැරද්දක් කියන එක තේරුම් ගන්නවා. අන්නේ දර්ශනය යාට ලැබෙනවා. ඒක තමයි ධම්මචක්කු මුදපාදි. ධම්මස පහළ වුණා කියන්නේ. විද්‍යාව උදපාදි කියනවා. විද්‍යාව පහළ වුණා කියනවා. ආලෝකේ පහළ වුණා කියන විදිහට මෙතෙක් නොතිබිච්ච දැක්මක් ජීවිතයට ඇති වුණා. හැබැයි ඒක වෙතනදී යාගේ හිතේ තිබිච්ච ඒ සංසුන්කමත් එක්ක සමාධිමත් හිතත් එක්ක තමයි ඒ කාරණා ටික යාට විදර්ශනා කරගන්න මේ මොහොතේ පුළුවන්කම ලැබුණේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට සමහර ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේලා අරහත්ත්වයට පත්විච්ච ආකාරය ප්‍රකාශ කිරීමක් ගැන එක්තරා දේශනාවක යුගනද්ද සූත්‍රය කියන සූත්‍රය බුදුරජාණන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. යම් කෙනෙක් ඇවිල්ලා භික්ෂුණියක් හෝ භික්ෂුවක් අඤ්ඤාව නැත්නම් අරහත්ත්වේ ප්‍රකාශ කළා නම් මෙන්න මේ විදිහටයි කියන ප්‍රකාශ කළේ කාරණා හතරකින්. සබ්බෝසෝ චතුහි මග්ගේහි. හතර ආකාරයකට තමයි ඒගොල්ලෝ එළ රහත් උනායි කියලා කියන්නේ. කතමේහි චතුහි. මොකක්ද මේ හතර? ඉදහාවසෝ භික්ඛු සමත පුබ්බංගමං විපස්සනම් භාවේති. ඇතම් කෙනෙක් ඉන්නවා සමතේ වඩනවා පස්සේ විපස්සනා වඩනවා. සමතේ මුල් කරගෙන විපස්සනා වඩනවා. ඒකයි මම කියවර එක එක්කෙනාගේ ස්වභාව වෙනස් කියලා කිව්වේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේ ළඟට කෙනෙක් ඇවිල්ලා රහත් උනායි කිව්වහම අරහත්ත්වයටපත් උනා කියලා කතා වෙනකොට ඒ කියපු වඩපු විදිය කියනවා. ඒ කෙනෙක් සමතේ මුල් කරගෙන විපස්සනා වඩනවා. ඒකට යාට හිතේට සමතේ වැඩෙන කෙනෙක්. ඊළඟට විපස්සනාව ඊට පස්සේ වඩනවා. තස්ස සමත පුබ්බංගමං විපස්සනාම් භාවයතෝ මග්ගෝ සංජායති. සමතේ මුල් කරගෙන විපස්සනා වඩනකොට ආන්නයට මාර්ගය පැහැදිලි වෙනවා, මාර්ගය හෙළි වෙනවා. ඒ මාර්ගය නිවැරදි වෙයා වඩනවා. සෝතම් මග්ගං ආසේවති භාවේති බහුලී කරෝති. බහුල වශයෙන් ඒක පුරුදු කරනවා, ආශේවනය කරනවා, වඩනවා. තස්ස තම්මග්ගං ආශේවතු භාවයතු බහුලී කරෝතු. ඒ මාර්ගයේ මේ විදිහට ආශ්‍රය කරනකොට, ඇසුරු කරනකොට, වඩනකොට
සංයෝජනානි පහියන්ති අනුසයාභ්‍යන්ති හොಂತಿ සංයෝජන ප්‍රහාණය වෙනවා. අනුසය වශයෙන් තියෙන කෙලෙසුත් නැති වෙලා යනවා කියනවා. එතකොට එයා වඩන්නේ කොහොමද? සමතේ මුල් කරගෙන විපස්සනාව. තවත් එක්කෙනෙක් ඉන්නවා පුණජ පරං ආවසෝ භික්ඛු විපස්සනා පුබ්බංගමං සමතං භාවේති විදර්ශනා මුල් කරගෙන සමතේ වඩනවා. තස්ස විපස්සනා පුබ්බංගමං සමතං භාවේතු එයාට මේ විදිහට විදර්ශනා මුල් කරගෙන සමතේ වඩනකොට මාර්ගයේ හෙලිපෙහෙලි වෙනවා. මග්ගෝ සංජායති. ඒ කියන්නේ කරන වැඩේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. ආර්ය මාර්ගය හවු වෙනවා. සෝ තම්මග්ගං එයා ඒ මාර්ගය ආසේවති භාවේති බහුලීකරෝති. බහුල වශයෙන් පුරුදු කරනවා, සේවනය කරනවා. මෙන්න මෙහෙම පුරුදු කරනකොට තස්ස තම්මග්ගං ආසේවතෝ භාවේතෝ බහුලීකරෝතෝ සංයෝජනානි පහියන්ති සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. අනුසයාභ්‍යන්ති හොಂತಿ අනුසය වශයෙන් තියෙන කෙලෙසුත් නැති වෙලා යනවා. ඒකට එයා වඩන්නේ විපස්සනාව මුල් කරගෙන සමතේ. තව කෙනෙක් ඉන්නවා එයා කියනවා මෙහෙම. රහත් වෙන්නේ මේ විදිහටයි කොහොමද? පුණජ පරං ආවසෝ භික්ඛු සමත විපස්සනා යුගනද්ධම් භාවේති මාරුවෙන් මාරුවට. සමතයත් විදර්ශනාවත් මාරුවෙන් මාරුවට වඩනවා. තස්ස සමත විපස්සනා යුගනද්ධම් භාවේතෝ මේ විදිහට යුගනද්ධ වශයෙන් මාරුවෙන් මාරුවට සමත විදර්ශනා වඩනකොට මග්ගෝ සංජායති මාර්ගයේ හමු වෙනවා. සෝ තම්මග්ගං ආසේවති භාවේති බහුලීකරෝති ඒ මාර්ගයේ බහුල වශයෙන් යා පුහුණු කරනවා, පුරුදු කරනවා. එහෙම පුරුදු කරනකොට සංයෝජනානි පහියන්ති සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. අනුසය වශයෙන් තියෙන කෙලෙසුත් නැති වෙලා යනවා. අනුසයාභ්‍යන්ති හොಂತಿ. ඔය විදිහට 3 දිනක් ගැන කියනවා. 4 වෙනි එක්කෙනා කොහොමද? පුණජ පරං ආවසෝ භික්ඛුනෝ ධම්මුද්දච්ච විග්ඝහිත මාන සංහෝති. ධම්මුද්දච්ච විග්ඝහිත මාන සංහෝති. ඒ කියන්නේ එයා හරියට මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ නිතර කල්පනා කරනවා. ධර්මයේ විතර්ක කරනවා. ඒ ඔස්සේ කල්පනා කරනවා. ඒකෙන් හිත විසිරලා තියෙනවා. සමහර එහෙම ඉන්නකොට යාට යාගේ ධර්මඥානයත් එක්ක තේරුම් ගැනීමත් එක්ක නමුත් යාගේ හිතේ තියෙන විසිරීමක්. හැබැයි එක වෙලාවක් තියෙනවා සෝ ආවසෝ සමයෝ යං චිත්තං අජ්ජත්තමේව සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. ගැඹුරු ධර්මකාරණා දන්න ධර්මයක් නුවණින් සිහි කරන්න පුළුවන් කෙනෙකුට පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය වගේ මේ කාරණා නුවණින් විමසන්න පුළුවන් කෙනෙකුට හිත උද්ධච්චයට නිතරම යනවා. ඒ ගැනම හිතන නිසා. නමුත් යම් අවස්ථාවක් තියෙනවායි කියනවා එයාගේ හිත අජ්ජත්තමේව සම්තිට්ඨති ආධ්‍යාත්මේ සංසිඳිනව නැත්තම් පිහිටනවා. සම්නිසීදති හිත සමාධිමත් වෙනවා. ඒකෝදි හොත් එකලා වෙනවා. ඒකාග්‍රතාවයටපත් වෙනවා. සමාධියති සමාධිමත් වෙනවා. තස්සමග්ගෝ සංජායති අන්න එතනදී යාට මාර්ගයේ පැහැදිලි වෙනවා. ඒ මාර්ගයේ වඩනකොට අර වගේම සංයෝජන ප්‍රහාණය වෙලා අනුශේ වශයෙන් තියෙන කෙලෙස් නැති වෙලා අරහත්ත්වයටපත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒතකොට මේ දේශනාවෙන් පැහැදිලිව පේනවා අපේ සමතය සමහර කෙනෙකුට සමතය මුල් කරගෙන විදර්ශනාව වඩන්න පුළුවන් වඩනවා. සමහර කෙනෙක් විදර්ශනාව මුල් කරගෙන සමතය වඩනවා. ඊළඟට සමත විදර්ශනා දෙකම කලවමට නැත්තම් වෙන් වශයෙන් කලින් කලට ඒවා වඩනවා. ඒ වගේම සමහර කෙනෙකුට හොඳට ධර්මඥානය තියෙන කෙනෙකුට ඒ සමන්ට ලබාගත්තු ධර්මඥානය ඔස්සේ හිතලා කල්පනා කරලා කොයි වෙලාවක හරි හිත සංසිඳිලා ඒ දැනගත්තු ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයට යපත් වෙනවා. සංයෝජන ප්‍රහාණය වෙනවා. කෙලස් නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා කිව්වේ මෙන්න මේකයි. ඒ නිසා හැම වෙලාවෙම ඔක්කොම සමාධිය සම්පූර්ණ වෙලාම සියල්ල සිදු වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕන. එතකොට හිත සමාධිමත් වීමත් ඒක බය වෙන්න දෙයක්වත් නෙමෙයි. ඒක බෑ කියලා අතහරින්න දෙයක්වත් නෙමෙයි. මොකද හේතුව නිතර අපි ආදීනව සලකනවා නම් මේ කාමයන්ට හිත යන එකේ තියෙන ආදීනව නිතර සිහි කරනවා නම් ඒ කාමයන්ගෙන් හිත අපට නිදහස් කරගන්න පුළුවන්. කොහොම නමුත් සමත විදර්ශනා දෙක තමයි මේ නිවන් මඟ. එතකොට ඒ සමතයත් වඩන්න ඕන විදර්ශනාවත් වඩන්න ඕන. ඒකයි අර අංගුත්තර නිකායේ සඳහන් වෙන දුක නිපාතේ ද්වේමේ භික්ඛවේ ධම්මා විද්‍යා භාගියා. මහණෙනි මේ කාරණා දෙකක් තියෙන අවබෝධය ඇති කරන විද්‍යාව ඇති කරන. කතමේ ද්වේ මොනවද මේ දෙක? සමතෝච විපස්සනා. හිතේ සංසිඳීමත් ඒ වගේම
මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච පාදානස්කන්ධය දර්ශනා කිරීම. ඒ සමතිපස්සන දෙකම අවශ්‍යයි කියන්නේ මෙන්න මේකයි. විසිරිච්ච අවුල් වෙච්ච කල්පනා කරන්න බැරි කෙලෙස් පිරිච්ච හිතකින් නීවරණ පිරිච්ච හිතකින් ගැඹුරින් යමක් හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හිතේ සංසිඳීම අවශ්‍යයි. සමතෝ භික්කවේ භාවිතෝ කමත්ත මනුභෝති. සමතේ වැඩිමෙන් මහණෙනි මොකක්ද වෙන්නේ? මොකක්ද ඒකේ තියෙන ප්‍රයෝජනය? චිත්තං භාවීයති. සිත හොඳට පදම් වෙනවා වැඩෙනවා. චිත්තං භාවිතං කමත්තම අනුභූති. සිත ඒ විදිහට පදම් වෙනකොට හිත වැඩෙනකොට මොකද්ද වෙන්නේ? යෝ රාගෝ සෝ පහියති. හිතේ යම් කිසි රාගයක් තියෙනවා නම් ඒ රාගේ ප්‍රහාණය වෙනවා. දැන් ගත්තොත් එහෙම සමත භාවනා වැඩිම තුල සමත භාවනාවක් දිගටම වැඩුවාන් පස්සේ ඒ සිත්වල රාගේ නැහැනේ, කාමච්ඡන්ද නැහැනේ. ඒකයි චිත්තං භාවීයති. හිතක් වැඩෙනවා, හිතක් වඩනවා කියලා කියන්නේ. එතකොට ඒ විදිහට කාමච්ඡන්දයට හිත යන්නේ නැති බඳු මානසික මට්ටම් වල ඉඳලා කෙනෙක් මරුණොත් ඊ타ත්ම පිරිසිදු තැන්වල ඒකට අදාළ තැන්වල උත්පත්තියක් කරා යනවා. බ්‍රහ්ම ලෝක වගේ තැනක උපදිනවා. ඉතින් මෙන්න මේ විදිහට සමතේ වැඩිමින් සිත වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපස්සනා භික්කවේ භාවිතා කමත්තම අනුභෝති. විපස්සනා වැඩිමින් මහණෙනි කුමක්ද ඇති ප්‍රයෝජනෙ? මොකද්ද සිද්ධ වෙන්නේ? පඤ්ඤා භාවීයති. අන්න නුවණ ප්‍රඥා වැඩෙනවා. මොන නුවණද? මේ ජීවිතයේ පංච පාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැඩිම තුල වැඩෙන්නේ නුවණ පඤ්ඤා භාවීයති. ආන්න ප්‍රඥාව කියන්නේ අන්නේ විදිහට කාරණා තේරුම් ගැනීම යථාර්ථයේ තේරුම් ගැනීම. ඉතින් යථාර්ථයේ තේරුම් ගන්න නම් ඒවායේ තියෙන හැබෑ ස්වභාවය විමසන්න ඕන. ඒකට සමතෙන් අර විදිහට හිත සංසුන් වෙනවා. ඊළඟට විදර්ශනාවෙන් මේ විශේෂ දැක්මෙන් ඒ බලන බැල්මෙන් ඒ කල්පනා කිරීමෙන් සම්පූර්ණයෙන්ම හිත ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. පඤ්ඤා භාවීයති. මොකද ප්‍රඥාව වැඩෙනවා. පඤ්ඤා භාවිතා කමත්තම අනුභූති. ප්‍රඥාව වැඩුණාම මොකද්ද වෙන්නේ? මොකද්ද ප්‍රයෝජනේ? යා අවිජ්ජා සාපහියති. අනියම් අවිද්‍යාවක් ඇද්ද මේ ජීවිතය සම්බන්ධයෙන් යම් අනෝබෝධයක් ඇද්ද? ආන්නේ අනෝබෝධය නැති වෙලා යනවා, ප්‍රහාණය වෙනවා, විද්‍යාව පහළ වෙනවා. රාගෝපක්ඛිලිට්ඨං වා භික්කවේ චිත්තං න විමුච්ඡති. එතකොට රාගයෙන් පංචකාමයෙන් හිත කිලුට වෙලා තියෙනකොට හිත නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි අවිජ්ජෝපක්ඛිලිට්ඨාවා පඤ්ඤා න භාවීයති. එතකොට අවිද්‍යාවෙන් දුර්වල වෙලා තියෙන අනෝබෝධය නිසා තියෙන මේ දුර්වලකම නිසා පඤ්ඤා න භාවීයති ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියනවා. ඉතිකෝ භික්කවේ රාග විරාගා චේතෝ විමුක්ති. මේ විදිහට මහණෙනි මේ රාගයෙන් සිත නිදහස් කර ගැනීම. මෙතන මේ රාගය කියලා කියන්නේ කෙලින්ම පංචකාමයෙන්ම හිත නිදහස් කර ගැනීම තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. ධානා මට්ටම, සමාධි මට්ටම. අවිජ්ජා විරාගා පඤ්ඤා විමුක්ති. අවිද්‍යාව දුරු කරන්න නම් ප්‍රඥාව වඩන්නම වෙනවා. ඒ කියන්නේ විදර්ශනා වඩන්නම වෙනවා. බුද්ධ දේශනාවේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන වචන දෙකම සඳහන් වෙනවා. ඉතින් චේතෝ විමුක්තිය කියලා කියන්නේ ওই විදිහට ධ්‍යාන වඩලා ඒ තුලින් ඒ රාගය ප්‍රහාණය කිරීම, පංචකාමයට තියෙන කැමැත්ත දුරු කර ගැනීම. ඊට පස්සේ ඒ සමහන් වෙච්ච සිතේ ඒ සමාධිමත් සිතේ පිහිටලා තමයි ඒ සමාධිය පිහිටලා තමයි ඊට පස්සේ අනෝබෝධය නැති කිරීම සඳහා එන ප්‍රඥාව ඇතිවීම සඳහා අවශ්‍ය කරන ඒ විදර්ශනාව වැඩි යුත්තේ. එතකොට එතනදී ඒ ධානයට අදාළව තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි අපේ අත්දැකීම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය සකස් වෙන හැටි දකින්න ඕන. ඒක මම කියලා කෙනෙක් ඉඳගෙන පංච උපාදානස්කන්ධයක් දකින්නවා නෙමෙයි. ඒ මම කියලා අපි කියන්නේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට. ඒක මේ අපේ අත්දැකීමමයි විදර්ශනා කරන්න තියෙන්නේ. එතකොට එහෙම නැතුව දැන් අපි සාමාන්‍ය විදර්ශනා මානසිකාරයෙන් කරන්නේ අපි ඉගෙනගෙන ඒ අනුව සිහි කරනවා. ඒක අපි කරන්න ඕන. ඉතින් මේ විදිහට තමයි මේ හිත නිදහස් කරගන්න තියෙන්නේ. අපි ඊළඟට මම අර මුලින් සඳහන් කරපු විදිහට එක දිගටම කෙනෙක් සමාධිය වැඩි යුතුද කියන කාරණේ සම්බන්ධයෙන් එක එක්කෙනාගේ මට්ටම් අනුව ඒ සමාධිය වැඩෙන විදිහ පිළිබඳව ඊළඟ පොඩි දේශනාවකදී කාරණා අපි සලකලා බලමු.
අපි පළමුවෙනි දේශනාවෙන් හිතක් ක්‍රමානුකූලව ඒ ගොරෝසු මට්ටමේ ඉඳලා සියුම් විදිහට හිත නිරුද්ධ කරගෙන යන පිළිවෙල ඒ සමාධිය ඔස්සේ තියෙන කාරණා දේශනාවලින් පැහැදිලි කළා. ඊළඟට දෙවෙනි කාරණාව අපි දෙවෙනි දේශනාවේදී කතා කරා මේ සමාධිය Tamanට දැනෙන්නේ කොහොමද කියන කාරණේ. එකක්වත් අපට නොදැනී නොතේරී සිද්ධ වෙන දේවල් නෙමෙයි. හිත සංසුන් වෙනකොට ඒක තුල තියෙන ස්වභාවය ඒ Tamanට වැටහෙනවා. ඒ නිසා තමයි යාට පළවෙනි ධ්‍යානය තුල පවා ඒකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන හඳුනාගෙන ඒවා විදර්ශනා කරලා පළවෙනි ධ්‍යානයේදීත් වඩලා ඒ විදිහට විදර්ශනා කරලා අරහත්ත්වයට යන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානයේදීත් පුළුවන්. ওই විදිහට තුන්වෙනි හතරවෙනි ඕනම විදිහටත් පුළුවන් බව සමහර දේශනාවල සඳහන් වෙනවා. ඊළඟට අහලා තිබුණනේ සමත භාවනා නොමැතුව විදර්ශනා නොවැඩේද විදර්ශනා මානසිකාරයේ නොසෑහේද කියලා. ඒතර සමත භාවනා නොමැතිව විදර්ශනා වැඩෙන පිරිසක් ඉන්න බවයි අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් සඳහන් කළේ. නමුත් එයා ඒ සමතේ විදර්ශනාව වැඩෙනවා නම් ඉතින් සමතේ වඩන්න ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. මොකද විදර්ශනාව වැඩෙනවා නම් අරමුණු වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වැටහෙනවා නම් හිත කලබල වෙන්නේ නැහැ නේ. විදර්ශනා වැඩෙන මනසකට පහසුවෙන්ම සමාධියක් වැඩෙන්න ඕන. මොකද සමාධියක් හිතට ඇති වෙන්නේ නැත්te හිතේ එකඟ බවක් ඇති වෙන්නේ නැත්te මේ හිත කලබල නිසානේ. අරමුණු නිත්‍ය සුඛ ආත්ම වශයෙන් සලකන නිසානේ. එතකොට ප්‍රඥාවෙන් නැත්නම් විදර්ශනා මානසිකාරයකින් හිතන කෙනෙකුට උනත් නැවත නැවත ඒ ගැන කල්පනා කිරීම තුළ එයාගේ හිතට මේක අනිත්‍ය දෙයක් මම මොකටද මේකට බලන්නේ මම මොකටද මේ වහන්නේ මේවා අනිත්‍ය දේවල් කියලා අර හිතේ තියෙන මානසිකාරය නිසාමත් සංවර වෙලා තව ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් විදර්ශනා මානසිකාරය පමණක් සෑහෙන්නේ නැහැ. විදර්ශනා මානසිකාරය කියලා කියන්නේ අපි ඉගෙන ගන්න ධර්මය. එතකොට ඒ තුළ අපිට යම් වෙලාවක විදර්ශනා කළ යුතු දේ පිළිබඳව ඉගෙනගත්තු ටික තමයි විදර්ශනා මානසිකාරය. ඒක අපි කරන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්මය අහන්න, දරා ගන්න, මතක තියාගන්න, සත්‍යයනා කරගන්න කියන මේ කාරණා කිව්වේ ඒකටනේ. ඒතර විදර්ශනා මානසිකාරයෙන් අපට හිත පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හැම වෙලෙම හිතනවා නම් අනිත්‍යයි, මේ ඇහැ හටගන්නේ නාම රූප නිසා, ඒ රූප අනිත්‍යයි, රූප හටගන්නේ සතර මහා ධාතුන් නිසා. එතකොට මේ විඥාණය ඇහි පහළ වෙන්නේ නාම රූප නිසා. ඊළඟට ස්පර්ශය හටගන්න විදිය මෙහෙමයි, ස්පර්ශය අනිත්‍ය දෙයක් කියලා. එතකොට ඇහැ, රූපය, විඥාණය, ස්පර්ශය, ඊළඟට වේදනාව, විඳීම, සංඥාව, හඳුනා ගැනීම, ඊළඟට චේතනාව. ඒතකොට පංච උපාදානස්කන්ධයනේ. ඒතකොට කොහොම අනිත්‍ය වශයෙන් නිතර හිතනකොට Tamanටම වැටහෙන්න ඕන දැන් මට හිතන්න තියෙන්නේ මේ පැත්ත. එතකොට මේ ගැන තමයි මගේ කවදා හරි සමත භාවනාවක් වඩලා හෝ මේ තේරුම් ගන්න තියෙන්නේ ඕ ටිකනේ. මේවා තියෙන යථාර්ථයනේ. මේ යථාර්ථය දන්නේ නැති නිසානේ අපි මම කියලා මේවට හිතාගෙන මේ සක්කාය දිට්ඨිය දියුණු පවණු කරගෙන යන්නේ. ඒතර මේක හරි විදිහට මේවා සත් හැටියට තියෙන දේවල් හැටියට කල්පනා කරනවා මිසක් මේවා හටගන්න නිරුද්ධ වෙන මමත්වයෙන් තොරව පටිච්ච සමුප්පන්නව සිදුවෙන දේවල් කියලා හිම හැඟීමක් නැහැ සාමාන්‍යයෙන් අවිද්‍යාව සහගත මනසකට. හැම වෙලෙම නিত্য සුඛ ආත්ම හැටියට තමයි ඒවා පෙනෙන්නේ දකින්නේ. ඒ විදිහමයි මනස හැඩගැහිලා තියෙන්නේ. ඒ නිසා විදර්ශනා මානසිකාර්ය ප්‍රමාණවත් නැහැ. ඒක ධර්මයේ ඉගෙන ගැනීමක්. එතනින් එහාට අර බද්ධේ කරත්ත සූත්‍රවල කියනවා වගේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. එතකොට යම් කෙනෙක් ඒ අවස්ථාවේ ඉන්ද්‍රිය ආරමුණු එනකොටම එතන යාට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා නම් එතන රූපේ, එතන වේදනාව, එතන සංඥාව, එතන සංස්කාරය, එතන විඥානය කියන මේවා එතන තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් එයාට හම්බ වෙන්නේ ඒවායේ සමුදය සහ නිරෝධය. ඉතින් මේකම තමයි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ උද්‍යත්තගාමිනී පඤ්ඤා. නැත්තම් මේ ස්කන්ධ සකස් වෙනවා, නිරුද්ධ වෙනවා කියලා ඒ අවබෝධය ලැබෙන්නේ. මෙන්න මේ විදිහට ඒ සමතය වඩන්න ඕන, ඒ විදර්ශනා මානසිකාරයත් කරන්න ඕන, දෙකම එකටත් කරන්න ඕන. ඉතින් එහෙම බලනකොට අපිට වෙන කරන්න දෙයක් නැහැනේ. අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු ටික මධ්‍යස්ථව කරනවා. ඊට අමතරව දැන් අපිට කරන්න දෙයක් හැම වෙලෙම තියෙනවා. ඉලක්කයක් තියෙනවා ජීවිතේට. ඒතර භාවනා කරන කියන එක අපිට
අමුතුවෙන් කරන්න දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් මම කළ යුතු දෙයක් කියලා මට වැටහෙනවා. මම ඒක කළ යුතුයි. එතකොට අපි මාර්ගයේ වඩන කෙනෙක් හැටියට ජීවිතය ගත කරනවා. එතකොට කලින් කලට බණ අහනවා. කලින් කලට ධර්ම සාකච්ඡා කරනවා. ඒ දේශනාවල සඳහන් වෙන පඨම කාල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙන චතුක්ක නිපාතයේ අංගුත්තර නිකායේ කියනවා චත්තාරෝමේ භික්කවේ කාලා. මහණෙනි මේ කාල හතරක් තියෙනවා. ඒ කියන්නේ අවස්ථාවල් හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද ඒ හතර? කාලේන ධම්ම ශ්‍රවණ. කලින් කලට මේ සමත විදර්ශනාවට අදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් වර්තමානයේ තුල බණ අහනවා කියලා අපි අහන්නේම මොනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒවා බොහෝ විට අහන්නේ hina වෙනවා. ඒවට විහිළු තහලුත් එක්ක මිශ්‍ර වෙච්ච එක එක්කෙනාගේ අඩුපාඩු කතා කරන ඕවම නේද අපි බණ අහන්නේ. ඒකට දුර්වලකම් නේද කතා කරන්නේ. ඉතින් ඒවා කතා කළ යුතු තැනකදී දේශනාවකට අනුරූපව ඒවා කතා කළාට වරදක් නැහැ. නමුත් අවබෝධය සඳහා නම් තමන් හැම වෙලෙම කටයුතු කරන්නේ ඒකට අදාළව එයා ධර්ම ශ්‍රවණය කරන්න ඕන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කියවෙන කාරණා. ඒ ඇරෙන්න බණහනවා කියලා සම්ප්‍රදායට අර විහිළු තහළු කතා අහහා හිනහ වෙවි ඒ අනේකේ තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් අපේ මනස සූදානම් වෙන්නේ හැබැයි ඒවට තමයි. මොකද හේතුව අපේ තියෙන ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප, කාම සංකල්පත් එක්ක ඉන්නේ අපි. ඒවට ගැළපෙලා යනවා අර බණ. ඉතින් අපි කියන බොහොම හොඳයි හරි ෂෝක් ඒ බණ කියලා. නමුත් ඒකෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. ප්‍රඥාව වැඩෙන්න ලැබෙන දෙයක් නැහැ. නමුත් සාමාන්‍ය සමාජයේ මිනිස්සුෙකුට හැදෙන්න දේවල් ඒවා තියෙනව නැත්තේ නෑ. නමුත් ධර්මය අවබෝධ කරගන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කාලේන ධම්ම ශ්‍රවණ. නියමිත කාලය අවශ්‍ය වෙලාවට හැම වෙලෙම බණ අහන්න බෑනේ. බණ අහන්න හිත සංසුන් වෙලා ඒකට සුදුසු පරිසරයක් සකස් වෙච්චාම මේ අවස්ථාවේදී ඒ තමන්ගේ නුවණ වැඩෙන ධර්මයක් අහන්න ඕන. තමන් කරන භාවනාවට අදාළව. ඊළඟට කාලේන ධම්ම සාකච්ඡා. ධර්ම සාකච්ඡාවත් කාලේන සුදුසු වෙලාවට නැත්තම් මේ හැම වෙලාවෙම ඕන වෙලාවටයි එපා වෙලාවටයි ඔය සමහරු බණ අහන්න කරන්නේ නිතරම ඔය රේඩියෝ දාගෙන ගෙවල් දොරවල් වල පිරිත් දාගෙන දවස පුරාම සිහියක් නැහැ එහාට දුවනවා මෙහාට දුවනවා බණ අහනවා කියනවා. මට තේරෙන්නේ නැහැ මේ බණ ඇහිල්ල මොකද්ද කියලා. එහෙම බණ ඇහිල්ලක් වැඩක් නැහැ. ඒවට තියෙන්න ඕනේ හිතේ සංසුන්කමක් තියෙන්න ඕනේ. නිදහසක් තියෙන්න ඕනේ. පැත්තකට වෙලා වාඩි වෙලා නිවී හැනහිල්ලේ බණ අහන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරයක් යොදවන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ පරිසරයේ ඉඳගෙන තමයි බණ අහන්න තියෙන්නේ. කාලේන ධර්ම සාකච්ඡා. ධර්ම සාකච්ඡාවත් එහෙමයි. එහෙමේ දුවදුවා බණ ඇහිල්ලක්වත් ඉන්න තැන ඕන තැනයි නැති තැනයි එපා තැනයි හැමතැනම ධර්ම සාකච්ඡායි ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ඊළඟට කාලේන සම්මසන නැත්නම් කාලේන සමතෝ කලින් කලට සමතය හිතේ සංසුන්කමක් ගොඩ නැගෙන වෙලාවට දැන් භාවනා කරගන්න පුළුවන් කියලා හිතච්චාම ඒ වෙලාවට ඒ භාවනා කරන්න උත්සාහ කරන්න ඕන. සමත භාවනාව කඩා ගන්න දැන් පුළුවන් හිත සංසුන් ඒ වගේ Tamanට දැනෙනවා නම් ඒ වෙලාවට අර බාහිර වැඩ කටයුතු පැත්තකින් තියලා ඒ වෙලාවට භාවනා කරන්න ඕන. සමහර වෙලාවට හැම වෙලෙම භාවනා කරන්න ගියාම ඒක කරන්න බෑ. ඒතර Tamanගේ හිතේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන සුදුසු අවස්ථාවල් වලදී හිත වැඩෙන විදිය බල Tamanගේ සමත භාවනා කරන්න ඕන. ඊළඟට කාලේන විපස්සනා. විපස්සනාවට සුදුසු අවස්ථාවේදී ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පංච පාදානස්කන්ධය විදර්ශනා කරන ඒ භාවනාවල යෙදෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මේ කාලේන කියලා බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරන්නේ වෙන එකක් නෙවෙයිනේ. ඒකේ වෙලා හැම වෙලෙම බැරි නිසා. ඒ සමහර කෙනෙකුට ඒ වෙනුවෙන්ම කැපවෙච්ච කෙනෙකුට මේ උනත් ඒක මේ කාරණේ මේ විදිහ තමයි. මොකද සමහර අය නිදි කිරා වැටි ඔහේ භාවනා කරනවා. එතකොට හිත Tamanට තේරෙන්නෙත් නෑ අලසකම කම්මැලිකමත් එක්ක ඔහේ ගත කරනවා එන්න තීන මිද්දේ දුරු කරගන්න තේරෙන්නෙත් නෑ. ඉතින් එහෙම නැතුව හැම වෙලේම හිතේ ස්වභාවය තේරුම් අරන් ධර්මයක් සජ්ජායනා කරන්න පුළුවන් වෙලාවදී ධර්මයේ සජ්ජායනා කරනවා. ධර්මයක් සාකච්ඡා කරන අවස්ථාව හම්බුනහම ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ වගේම හිතට ගැළපෙන බණක්, හිත වැඩෙන බණක් අහන්න අවස්ථාවක් ආවා මේ බණ අහනවා. ඊළඟට සමථ දර්ශනා දෙක මාරුවට වඩනවා. මෙන්න මේ විදිහට අපේ ජීවිතවලට ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට හැම වෙලෙම කරන්න දෙයක් තියෙනවා. මේ හැම අවස්ථාවකදීම අපේ ඒ සම්මාදිට්ඨිය තමයි පිරිසිදු වෙන්නේ මේ කාරණා කරනකොට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මාදිට්ඨිය නිතර
ඍජු වෙන්න ඕනේ. ඉතින් ඒ සම්මාදිට්ඨිය ඍජු වෙන්න සම්මාදිට්ඨිය හොඳට සකස් වෙන්න ඔය කාරණා තියෙන්න ඕන. ඒ සඳහා සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕන. තමන්ගේ තියෙන අඩුපාඩු දැක දැක අඩු කරගන්න ඕන. ඊළඟට සුතයෙන් අනුග්‍රහ ලබන්න ඕන. සුතයෙන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ නිතර නිතර අහන්න ඕන. නිවනට අදාළ මේ ධර්ම කාරණා. ඒ තුලින් අනුග්‍රහ ලබන්න ඕන. ඒකට සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕන. සුතයෙන් අනුග්‍රහ ලබන්න ඕන. ඊළඟට සාකච්ඡාවෙන් ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න ඕන. ඊළඟට සමතයෙන් අනුග්‍රහ ලබන්න ඕන. විපස්සනාවෙන් අනුග්‍රහ ලබන්න ඕන. ඔය කාරණා මහා වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට සීලයෙන්, සුතයෙන්, සාකච්ඡාවෙන්, සමතයෙන්, විදර්ශනාවෙන් මේ අපේ ගමන් මඟ නිතර නිතර හෙලිපෙහෙලි වෙන්න ඕන. ඒ ගමන ඍජු වෙන්න ඕන. පඨම සීල කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සීලේසු න පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් න පරිපූර්ණකාරී හෝති පඤ්ඤාය න පරිපූර්ණකාරී කියන සමහර කෙනෙක් ඉන්නවා සීලයක් සම්පූර්ණ කරන්න හිතන්නෙත් නැහැ සමාධියක් වඩන්න හිතන්නෙත් නැහැ ප්‍රඥාවක් දියුණු කරන්න ඕන කියලා කල්පනා කරන්නෙත් නැහැ. තව කෙනෙක් ඉන්නවා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති හොඳට සීල් රකින්න. හැබැයි සමාධිස්මින් න පරිපූර්ණකාරී සමාධියක් වඩා ගන්න උත්සාහ කරන්නේ නැහැ. පඤ්ඤාය න පරිපූර්ණකාරී ප්‍රඥාවක් වැඩෙන භාවනාවක් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. තව පුද්ගලයෙක් ඉන්නවා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් පරිපූර්ණකාරී පඤ්ඤාය න පරිපූර්ණකාරී. එයා සීලය සම්පූර්ණ කරනවා සමාධියත් සම්පූර්ණ කරනවා නමුත් ප්‍රඥාව වඩා ගන්නේ නැහැ ප්‍රඥාව දියුණු කරන්නේ නැහැ. ඊළඟ එක්කෙනා ඉදපන භික්කවේ කච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති. යා සීලය සම්පූර්ණ කරනවා සමාධිය සම්පූර්ණ කරනවා ප්‍රඥාව සම්පූර්ණ කරනවා. මෙන්න මේ විදිහට මේ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව එක එක්කෙනා එක එක විදිහට තමයි මේවා තේරුම් ගන්නෙ. ඒ වගේම හොඳ සම්මා දිට්ඨියක් තියෙන කෙනෙක් තමයි අර විදිහට සීලයත් සම්පූර්ණ කරගෙන සමාධියත් සම්පූර්ණ කරගෙන ප්‍රඥාවත් සම්පූර්ණ කරගන්න ඕනයි කියලා කල්පනා කරන්නේ. අංගුත්තර නිකායේ තික නිපාතේ සූත්‍රයක් තියෙනවා ဒ ුතිය සික්ඛා සුත්තං කියලා ශික්ෂාව සම්බන්ධයෙන් සූත්‍රයක්. ඒකේ බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂා පද පිළිබඳව සඳහන් කරනවා. ඒක තමන් රකින්න සීලය පිළිබඳව. ඒකේ කියනවා ඉද භික්කවේ භික්ඛු සීලේසු පරිපූර්ණකාරී හෝති. භික්ෂුවක් ඉන්නවා සීලය සම්පූර්ණ කරමින් ඉන්නවා සම්පූර්ණ කරනවා. හැබැයි සමාධිස්මින් මත්තසෝකාරී සමාධිය යාන්තමින් තමයි වඩන්නේ. පඤ්ඤාය මත්තසෝකාරී ප්‍රඥාවත් වඩන්නේ සාමාන්‍ය විදිහට. ඒ අතරතුර යාතින් සාමාන්‍ය සුළු සුළු අඩුපාඩු සිද්ධ වෙනවා. මොකද හේතුව ඒ සිද්ධ වෙන අඩුපාඩු යාගේ අර මුළු බඹසර ජීවිතයට හානි වෙන දේවල් නෙමෙයි. පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ සීලයේ ස්ථාවරව සීලයේ තුල එයා ඉන්නවා. ඒකට අවතුම් පැවතුම් වල පොඩි පොඩි අඩුපාඩු දකින්න පුළුවන්කම තියෙනවා. සෝ යානිතානි කුද්දානුකුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි උට්ඨාතිපි කියන්නේ පොඩි පොඩි ශික්ෂාපදවල උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒවා නැවත නිවැරදි කරගන්නවා. තං කිස්ස හේතුව. මොකද ඒකට හේතුව අභබ්බතා වුත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නහිමෙත්ත භික්කවේ අභබ්බතා වුත්තා මම ඒ බඳු පුද්ගලයෙක්ව මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු නෑ කියලා කියන්නේ. යාගේ සංසාර පුරුදු අනුව පොඩි පොඩි අඩපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි යානිච කෝතානි සික්ඛාපදානි ආදි බ්‍රහ්මචර්යකානි යම් ශික්ෂාපදයක් තියෙනවාද ආදි බ්‍රහ්මචර්ය කියන්නේ බමසරට මුල් වෙන. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රධානම ශික්ෂාපද සමාජ විරෝධී ඒ වගේම තමාගේ පැවිදි ජීවිතේ නැති වෙන ශික්ෂාපද තියෙනවානේ. ඒවා තත්ථ දුව සීලෝච හෝති ඨිත සීලෝ. ඒවා බොහොම ස්ථාවරව තියෙනවා. ඒවට හානියක් වෙන්නේ නැහැ. සමාදාය සික්ඛති සික්ඛාපදේසු හොඳට අනිත් ශික්ෂාවල් රැකගෙන යනවා. එතකොට සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛයා. එතකොට යා සංයෝජන තුනක් ෂේ කරලා සත්තක් හත්තු පරම හෝති. ජීවිත හතක් ඇතුළතදී ධර්මය අවබෝධ කරන අරහත්ත්වයටපත් වෙනවා. සත්තක්කත්ව පරමං දේවේච මනුස්සේච සන්ධාවිත්වා. ඒ ජීවිත හතම එයා උපදින්නේ දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සැප ඇති තැන්වල ඉපදිලා සංසාරිත්වා දුක්ඛ සන්තං කරෝති දුක් කෙලවර කරනවා. එතකොට ඊළඟට ඒගොල්ලන්ගෙන් තවත් ප්‍රඥාව
වැඩියෙන් තියෙන කෙනෙක්. සෝ තින්නම් සංයෝජනනම් පරික්ඛය සංයෝජන තුනක් ප්‍රහාණය කරලා කෝලං කෝලෝ. ඒ කියන්නේ දෙපාරක් තුන් පාරක් උපදිනවා. ඒ විදිහට වේවාතීනිවා කුලානි සන්ධාවිත්වා සංසාරිත්වා දුක්ඛ සම්තං කරෝති. ඒ විදිහට දුක කෙලවර කරනවායි කියනවා දෙතුන් පාරක් ඉපදිලා. තව එක්කෙනෙක් ඉන්නවා කියනවා තින්නම් සංයෝජනනම් පරික්ඛා ඒක බිහිජී හෝති. සෝතාපන්න කෙනෙක් ඉන්නවා තවත් ප්‍රඥාව වැඩි කෙනෙක්. එයා එක් අවස්ථාවක පමණක් ඉපදිලා ඒකං ඒව මානුෂකං භවං නිබ්බත්වෙත්වා. එකම මනුෂ්‍ය ජීවිතයක ඉපදිලා දුක්ඛ සම්තං කරෝති දුක් කෙලවර කරනවා. එතකොට ඒ සෝතාපන්න කෙනා දැන් ඒ පේනවනේ සීලය සම්පූර්ණයි. නමුත් සමාධිය සහ ප්‍රඥාව සම්පූර්ණ නැහැ. නමුත් සෝතාපන්නයි. ඒකෙන් පේනවා සෝවාන් වීම සඳහා මුළුමනින්ම සමාධියක් අවශ්‍ය නැහැ. ඒ මුළුමනින්ම ප්‍රඥාව වැඩිලා තියෙන අවශ්‍යත් නැහැ කියලා. සීලය හැබැයි සම්පූර්ණයි. සමාධිස්මින් මත්තසෝකාරී සමාධිය ටිකක් වැඩිලා තියෙනවා. ප්‍රඥාවත් ඒක තේරුම් ගැනීමේ හැකියාවට වැඩිලා තියෙනවා. ඊළඟට සකදාගාමී කෙනත් ඒ විදිහයි සීලය සම්පූර්ණයි සමාධිය මුළුමනින්ම සම්පූර්ණ නැහැ ප්‍රඥාවත් සම්පූර්ණ නැහැ. ඊළඟට අනාගාමී කෙනා ගැන කියනවා ඉදපන භික්කවේ විකු සීලේසු පරිපූර්ණකාරී හොති. සීලය සම්පූර්ණයි සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධිය සම්පූර්ණයි නමුත් ප්‍රඥාව සම්පූර්ණ නැහැ. ඒකට සමාධියක් සම්පූර්ණ වෙන්නේ අනාගාමී කෙනාගේ. ඒ කියන්නේ දැන් මේ කාමරාග ප්‍රහාණය වෙන්නේ සංයෝජන දෙක අනාගාමී වුණාට පස්සේනේ. ඒ නිසා නැවත කාම ලෝකෙට ඉන්නේ නැත්තේ. එතකොට අනාගාමී කෙනා සීලය සම්පූර්ණයි සමාධිය සම්පූර්ණයි ප්‍රඥාව සම්පූර්ණ නැහැ. ඒ නිසා සුද්ධාවාසවල ඒ වගේ තැන්වල බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා. හැබැයි කවදාවත් කාම ලෝකයකට හැරිලා ඉන්නේ නැහැ. එතකොට ඊළඟට ඉදපන භික්කවේ භික්ඛු සීලේසු පරිපූර්ණකාරී හෝති. ඊළඟ එක්කෙනා සීලය සම්පූර්ණ කරනවා සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධිය සම්පූර්ණ කරනවා පඤ්ඤාය පරිපූර්ණකාරී ප්‍රඥාව සම්පූර්ණ කරනවා. අන්න එතකොට අරහත්වයේදී තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ස්කන්ධ තුනම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුළුමනින්ම සම්පූර්ණ වෙන්නේ එතනදී. එතකොට පැහැදිලිව පේනවා එකපාරට සියලුම සමාධිය වැඩිලා සම්පූර්ණ හිත සමාධිමත් වෙලා එකපාරට මේ දේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සිත නිරුද්ධ වෙන්නේ අර මම මුලින්ම සඳහන් කරපු විදිහට පළවෙනි ධ්‍යානයට පත් වෙලා දෙවෙනි ධ්‍යානය පළවෙනි ධ්‍යානයට එහා දෙවෙනි ධ්‍යානයට ගිහිලා දෙවෙනි ධ්‍යානයට එහා තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය ඊට පස්සේ අරූප ධ්‍යාන වලට පත් වෙලා සංඥා වේදයට නිරෝධයට ගිහිල්ලා ඒ විදිහට තමයි හිත නිරුද්ධ කරන්න තියෙන පිළිවෙල. නමුත් ඒ විදිහට වෙන්නේ මේ විදිහට ගියාම ඒ කියන්නේ මේ විදිහ පළවෙනි එකේ සෝතාපන්න වීමේදී ඒව මොකක්වත්ම නැහැ. නමුත් සමාධියක් තියෙනව නැත්තේ නෑ. ඒකයි සමාධිස්මින් මත සෝකාරී සමාධිය යම් පමණකට තියෙනවයි කියලා දේශනා කරලා තියෙන්නේ. ඒතර ප්‍රඥාවත් එහෙම තමයි. ඒතර සීල සමාධි ප්‍රඥා යම් පමණකට වැඩිච්ච තත්වයක් තමයි සෝතාපන්න තත්වය කියලා කියන්නේ. සීලය නම් සම්පූර්ණයි. ඒක අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ නිරයට වැටෙන අකුසල් කරන්නේ නැහැ කියලා කියන්නේ සෝතාපන්න කෙනෙක්. ඉතින් මෙන්න මේ විදිහට මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දේශනාවල තියෙන ඔන්න ඔය විදිහට තමයි හැමතැනදීම පැහැදිලි කරන්නේ සීල සමාධි ප්‍රඥා. අපට සමාධියක් වඩා ගන්න බැරි වුණාට සමාධියකින් තොරව මේක කරන්න පුළුවන් කියලා අපි තීරණවලට යන්න හොඳ නැහැ. එහෙම කරලා වැඩකුත් නැහැ. මොකද හේතුව ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ අංග 8කින් යුක්ත මාර්ගයක් නේ. ඒකේ තියෙනවානේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මාර්ගය කියලා කියන්නේ අංග 8කින් යුක්ත එකක් නේ. ඉතින් අංග 8කින් යුක්ත නම් කොහොමද සමාධියක් නැති වෙන්නේ මාර්ගයට? ඉතින් මාර්ගය නම් වඩන්නේ අනිවාර්යයෙන්ම සමාධියකුත් යාට තියෙන්න ඕන, සමාධියකුත් ලැබෙන්න ඕන. ඒකේ ප්‍රතිපදාවකුත් තියෙනවා. ඉතින් අපිට බැරි වුණාට කරන්න දෙයක් නැහැ. අමාරුවෙන් හරි මේවා තේරුම් අරගෙන අපි ඒ සීල සමාධි ප්‍රඥා පිළිවෙලින් වඩන්න ඕන. එහෙම ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ මේ සංසාර භය තේරුම් අරගෙන මේ ධර්මයේ අවබෝධ නොකළොත් එහෙම වෙන අනතුරු තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට මේ ධර්මයේ අනිවාර්යයෙන්ම අවබෝධ කරන්න ඕනයි කියන හැඟීමක් ඇති වෙනවා. එහෙම එතකොට තමයි හිතට හයියක් එන්නේ අපිට මට කරන්න දෙයක් තියෙනවායි කියලා. ඒ මේ මහා අනතුරක් ජීවිතේ තියෙනවා මේ ධර්මයේ යම් පමණකට හෝ තේරුම් ගත්තේ නැත්නම්. මම හිතනවා මේ දීපු උත්තර ටික ප්‍රමාණවත් කියලා. තවත් ඉතින් බුද්ධ දේශනාවල්
හදාරලා ඒ ධර්මයේ ඉගෙනගෙන තමන්ගේ ගුණ ධර්මات දියුණු කරගෙන හොඳට පින්දහම් කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන නිරන්තරයෙන් බුදු ගුණ සිහි කරමින් බුදු ගුණ සජ්ජායනා කරමින් බුද්ධානුස්සති භාවනාව වඩමින් මෛත්‍රී භාවනාව වඩමින් මේ ජීවිතයේ નિසරු බව සිතමින් අපට යා යුතු ගමනක් තියෙනවා. ඉතින් මේ ගමන තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් අනන්ත කාලයක් සංසාරේ අපි ආපු ගමනට යම් පමණකට හෝ විරාමයක් තියන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහට ධර්මයේ පුරුදු කරන්න යම් උත්සාහයක් ගත්තොත් විතරයි. එහෙම නැත්නම් ඉතින් ආපහු මේ ඉපදෙමින් මැරෙමින් ජරාවටපත් වෙමින් අප්‍රමාණ දුක් පීඩාවලට මුහුණ දෙමින් යන සංසාරයට වැටෙන්න විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ වගේ හැඟීමක් අපට තියෙනවා නම් ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා නම් අපේ හිත කිලිටු වෙන හැටි අපි තේරෙනවා නම් අපිට ඒ හිත පිරිසිදු කරන්න පුළුවන් කියලා වැටහෙනවා නම් ඕනෑම කෙනෙකුට මේ මාර්ගය විවෘතයි. ඉතින් ඒ සඳහා මේ ධර්ම කාරණා හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.